BS චින්තක සර් YouTube channel වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂය 11 ශ්‍රේණියේ කළමනාකරණය නිපුණතාවය මම ඔබ සමග සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපි අද කතා කරන්නේ කළමනාකරණය කියන කොටස. මම හිතන්නේ මේ කළමනාකරණය කියන වචනය ඔයාලගේ ජීවිතේට තවම එච්චර සමීප නැහැ. නමුත් අපි යම් යම් අවස්ථාවලදී කතා කරනවා කළමනාකරණය කියන වචනය. දැන් මේ දවස්වල මාධ්‍යයට සවන් දෙනවා නම් වෙබ්සයිට් කාලගුණයක් කුණාටු සහිත කාලගුණයක් තිබ්බේ. එතනදී කතා කරනවා ආපදා කළමනාකරණය, අවදානම් කළමනාකරණය ගැන. දැන් අපි කොහොමත් මේ අවදානම් කාලයක ඉන්නේ. ඒ අවදානම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මේ දවස්වල සංචරණ සීමා පනවලා එහෙම විවිධ නීති රීති පනවලා දුරස්ථභාවය රැකගෙන වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන නිතර කතා කරනවා. ඒ අවදානම කොහොමද අපි කළමනාකරණය කරගන්නේ කියන එක. ඊට පස්සේ පහුගිය දවස්වල වැස්සත් එක්ක ගම් වතුර වගේ තරජ නැතුණා. ඒ ආපදා කළමනාකරණය. එතකොට ඒ කළමනාකරණය කියන ඒ අවස්ථාවේදී පාවිච්චි වෙනවා. ඊළඟට අපි හැම නිතරම කතා කරනවා කුණු කැසල බාහිර කරනකොට මේ අපද්‍රව්‍ය කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ. පන්ති කළමනාකරණය ගැන නිතර කියවන වචනයක්. ඊළඟට තමන් දැන් ඔයාලට මේ දවස්වල දැන් අද දවස පුරාම මොනවද මේ පාඩම් කරනවා ඔන්ලයින් හරහා. එතකොට ඒ කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ. දැන් ඒක ජීවිතේට හරි වැදගත් මේ කාලය කළමනාකරණය කරගන්න එක. මොකද පැය 24 කියන කාලය දැන් සමහර විට ගුරුවරයෙක් වශයෙන් මට දැන් අපි කාර්යබහුල ගුරුවරු විවිධ වැඩ කටයුතු ඒවත් එක්ක මේ පැය 24 මදි සමහර විට. එහෙනම් ඒ කාලය කොහොමද අපි ටයිම් මැනේජ්මන්ට් ගැන කතා කරනවා. ඒත් ඒ වගේ කළමනාකරණය කියන වචනය අපිට නිතර භාවිතා වෙන වචනයක්. මොකද අපි කතා කරන මේක පෞද්ගලික ජීවිතයටත් වැදගත්. තමන්ගේ ජීවිතයේ කොහොමද හරියට කළමනාකරණය කරගෙන තමන්ගේ අපේක්ෂා කොහොමද හරියට ඉලක්ක කරා යන්නේ කොහොමද කියන එක තමයි කළමනාකරණය තුළ කතා කරන්නේ. එහෙනම් අපි කළමනාකරණය පාඩමේ මෙතනදී කතා කරනවා. දැන් අපි මේ ගුරුත්වපතේ පිළිවෙලට කරනවා නම් 7 වෙනි නිපුණතාවය, ඔයාලගේ පෙළ අච්චුපතේ තියෙන 2 වෙනි නිපුණතාවය පාඩම එතකොට මේකේ ව්‍යාපාර කළමනාකරණයේ මූලික හැකියාව වර්ධනය කර ගැනීම. අපි ලොකු විෂය පතයකට යන්නේ නැහැ මෙතනදී. දල වශයෙන් කතා කරන්නේ අපි වැඩිදුර වාණිජවලදී උසස් පෙළ ඉගෙන ගන්න නම් ගොඩක් දේවල් මේවල අපි කතා කරනවා. ඊළඟට කළමනාකරණයේ මූලික හැකියාව අපි කතා කරනවා. කාලච්ඡේද 3ක් මේක පාසලේ කරනවා නම් අපි කතා කරන්න ඕන. නමුත් මම මේක ඊට වඩා පහසු වෙන විදිහට හදලා තියෙන්නේ. මේකේ ඉගෙනුම් ප්‍රතිඵලය තමයි මෙම ක්‍රියාකරම අවසානයේදී ශිෂ්‍යයාට පාස් සඳහා නිගුණුම් ඵල ළඟා කර ගන්න පුළුවන්. කළමනාකරණ සංකල්ප සරලව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කළමනාකරණ කාර්යයන් 4 නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එච්චරයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නිපුණතාවයේදී. මොකද්ද ප්‍රතිඵලය? කළමනාකරණ සංකල්පය සරලව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. කළමනාකරණ කාර්යයන් 4 නම් කරන්න පුළුවන් වෙන්න. එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට විභාගයේදී ප්‍රශ්න දෙන්නේ මෙන්න මේ ආශ්‍රය කරගෙන. එහෙනම් අපි කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගනිමු. ඒතර මේකදී අපි කළමනාකරණය නිර්වචනය කරලා පැහැදිලි කිරීම කරලා ඒ කළමනාකරණ කාර්යයන් 4 ගැන සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයුම් පාලනය කියන කළමනාකරණ කාර්යයන් 4 ගැන අපි මෙතනදී කතා කරනවා. හරි, එhmenan අපි බලමු කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි සරලව කිව්වොත් එහෙම කළමනාකරණය කියන වචනේ අරගෙන ඒ පද බෙදීම ගත්තොත් එහෙම කළමනාකරණය. ඒ කියන්නේ කළ කියන්නේ කළ යුතු දේ. මනා කියලා කියන්නේ මනවින් එහෙම නැත්නම් හොඳින් කියන එක. කරණය කියලා කියන්නේ යමක් සිදු කිරීම. එතකොට කළ යුතු දේ මනවින් ඊට හොඳින් සිදු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට අපි වචනේ තේරුම අරන් බැලුවොත් එහෙම කළ කියන්නේ කළ යුතු දේ නැත්නම් කළ යුතු දේවල්. මනා කියලා කියන්නේ මනවින් නැත්නම් හොඳින් කියන්නේ. කරණය කියන්නේ සිදු කිරීම. ඒ කියන්නේ අපි
මේ ගත්තොත් එහෙම කළ යුතු දේ මනා ලෙස සිදු කිරීම තමයි අපි කළමනාකරණය කියලා සරලව නිර්වචනය කරන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන ඔයාලගේ පොතේ තියෙන නිර්වචනය ඒක තමයි අපි මෙතනදී නිර්වචනය කරන්නේ. කළමනාකරණය කියන එක දීලා තියෙනවා ඔයාලට. එහෙම නැත්නම් මේ වචනේ ඉංග්‍රීසි වචනයත් අපි බෙදලා ගත්තොත් එහෙම manage දන men දන t අකුරෙන් ගත්තොත් එහෙම manage කියලා කියන්නේ හසුරුවාවීම, men කියලා කියන්නේ මිනිසුන්, t කියලා කියන්නේ tactfully එහෙම නැත්නම් අපි එකකින් වචනයක් හදනවා උපායශීලීව කියලා. එතකොට එතනදී කිව්වොත් එහෙම මිනිසුන් උපායශීලීව හසුරුවාලීම තමයි අපි නැත්නම් උපායශීලීව මිනිසුන් හසුරුවාලීම, මිනිසුන් උපායශීලීව හසුරුවාලීම කිව්වත් එකයි නැත්නම් උපායශීලීව මිනිසුන් හසුරුවාලීම කිව්වත් එකයි. එතකොට අපි ඉංග්‍රීසි වචනේ තේරුම ගත්තොත් එහෙම මැනේජ්මන්ට් කියන එකේ මිනිසුන් උපායශීලීව හසුරුවාලීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. අර ඒ නිර්වචනේ වචන දෙකේ නිර්වචනේ සිංහල වචනේ ඉංග්‍රීසි වචනේ නිර්වචනේ කතා කරේ. ඒක ඔයාලට විභාගයට අහන්නේ නැහැ. ඔයාලට විභාගය අහන්නේ මෙන්න මේ නිර්වචනය. මම ඉස්සෙල්ලා කතා කරේ කළමනාකරණය කියන එක මොන මොන අවස්ථාවලදී භාවිතා වෙන්නේ. අපි ගෙදර පරිසරයේදී මුදල් කළමනාකරණය ගැන කතා කරනවා. අපි සල්ලි අපිට ලැබෙනවා, ඒවා අපි වියදම් කරනවා, ඒවා අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? අපද්‍රව්‍ය කළමනාකරණය, කාල කළමනාකරණය, අවදානම් කළමනාකරණය, ආපදා කළමනාකරණය. අර කළමනාකරණය කියන වචනය ඇසෙන තැන් මේ කීපයක් මම එදිනදා ජීවිතයේදී ඒ ගැන මම මෙතන සඳහන් කරේ. ඊළඟට අපි කළමනාකරණය කියන එක නිර්වචනය කරද්දී මෙන්න මේ වචන ටික හරියට අල්ලගත්තොත් ඔයාලට කළමනාකරණය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඔයාලගේ පොතේ තියෙන ආකාරයට අපිට කළමනාකරණය නිර්වචනය කරන්න පුළුවන්. ව්‍යාපාරයක පරමාර්ථ සහ අරමුණු, ව්‍යාපාරයක පරමාර්ථ සහ අරමුණු මගේ කළමනාකරණය බැලුවේ පොත කොහෙද තියෙන්නේ කියලා අච්චු පොත. හරි කවන්නේ. ව්‍යාපාරයක එහෙම නැත්නම් ආයතනයක සංවිධානයක අරමුණු ඒවා ඒ කියන්නේ ප්‍රකාශය කරන අරමුණු තියෙනවා. ඒවා සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සම්පත් සීමිත සම්පත් තියෙනවා. ඒවා කාර්යක්ෂමව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා කළමනාකරණය නිර්වචනය කරනකොට ඔන්න ඔය වචන ටික ඇතුළත් වෙන්න ඕනේ. ඒ ඔය වචන ටික ඇතුළත් නොවුනොත් ඒක අංග සම්පූර්ණ නිර්වචනයක් නෙමෙයි. ඒද අනිවාර්යයෙන්ම ඔය වචන ටික ඔකට ඇතුළත් කරන්න ඕනේ කළමනාකරණය කියන එක නිර්වචනය කරනකොට. මම නැවත කියන්නම් ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක අරමුණු අපි කොහොමද ඉටු කරගන්නේ? සඵලදායීව ඉටු කර ගැනීම පිණිස එහි සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. ඊළඟට අපි කළමනාකරණය කියන එක නිර්වචනය කරද්දී මෙන්න මේ වචන ටික හරියට අල්ලගත්තොත් ඔයාලට කළමනාකරණය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඔයාලගේ පොතේ තියෙන ආකාරයට අපිට කළමනාකරණය නිර්වචනය කරන්න පුළුවන්.
ව්‍යාපාරයක පරමාර්ථ සහ අරමුණු ව්‍යාපාරයක පරමාර්ථ සහ අරමුණු මගේ කළමනාකරණය බැලුවේ පොත කොහෙද තියෙන්නේ කියලා අච්චු පොත. හරි කවන්නේ. ව්‍යාපාරයක එහෙම නැත්නම් ආයතනයක සංවිධානයක අරමුණු ඒවා ඒ කියන්නේ ප්‍රකාශය කරන අරමුණු තියෙනවා ඒවා සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සම්පත් සීමිත සම්පත් තියෙනවා ඒවා කාර්යක්ෂමව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා කළමනාකරණය නිර්වචනය කරනකොට ඔන්න ඔය වචන ටික ඇතුළත් වෙන්න ඕනේ. ඒ ඔය වචන ටික ඇතුළත් නොවුනොත් ඒක අංග සම්පූර්ණ නිර්වචනයක් නෙමෙයි. ඒද අනිවාර්යයෙන්ම ඔය වචන ටික ඔකට ඇතුළත් කරන්න ඕනේ කළමනාකරණය කියන එක නිර්වචනය කරනකොට මම නැවත කියන්නම් ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක අරමුණු අපි කොහොමද ඉටු කරගන්නේ සඵලදායීව ඉටු කර ගැනීම පිණිස එහි සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. හරි එතකොට දැන් මේ ක්‍රියාවලියට අයත් කාර්යයන් හතරක් තියෙනවා. අපි ඒකත් මෙතන දාලාම නිර්වචනය කරන්න පුළුවන්. මේ කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් හතරක් තියෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක අරමුණ පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම පිණිස ඒ ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ක්‍රියාවලියේ කාර්යයන් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සැලසුම්කරණය. දෙවෙනි එක තමයි සංවිධානකරණය. තුන්වෙනි එක තමයි මෙහෙයවීම. හතරවෙනි එක තමයි පාලනය. ඔන්න දැන් ඔයාලට අච්චුපුත තියෙනවා නම් එතන පෙරලා ගන්න පුළුවන් කළමනාකරණය කියන එක ලස්සනට එතන නිර්වචනය කරලා තියෙනවා. රතු අකුරෙන් දාලා තියෙනවා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. කළමනාකරණය යනු ව්‍යාපාරයක අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරයේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. ඔන්න දැන් මම මේ වචන ටික ගත්ත පැත්තකට එහෙම අරගෙන ඔයාලට මේක නිර්වචනය කරන්න පුළුවන්. ව්‍යාපාරයක අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම පිණිස පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කිරීම, සංවිධානයකරණය කිරීම, මෙහෙයවීම හා පාලනයට අදාළ කටයුතු සමූහය තමයි අපි මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ. නැවත මම කියනවා ව්‍යාපාරයක අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනයට අදාළ වූ ක්‍රියාවලියක් තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. ඒක පොතේ ඔයාලගේ නිර්වචනය කරලා තියෙනවා. මේ විදිහට කළමනාකරණය යනු ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරයේ සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට, මෙහෙයවීමට අදාළ පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියක් තමයි කළමනාකරණය කියලා කියන්නේ. සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාර සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට, මෙහෙයවීමට හා පාලනය කිරීමට අදාළ ක්‍රියාවලියක් තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ.
දැන් මේ කළමනාකරණය කියන එක අපි දන්නවනේ අපිට දැන් මෙතන කතා කරා අපි සම්පත් ගැන අපිට සම්පත් අසීමිතව ලැබිලා නැහැ. ඉතින් ඒ සම්පත් ඊටාම කාර්යක්ෂමව යොදාගන්න. ඒ කියන්නේ අපතකින් තොරව යොදාගැනීමෙන් මේ ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයුම් පාලනය අදාළ ක්‍රියාවලියක් මම ඒ ටික ඔයාලත් එක්ක කතා කරනවා. ඒ කාර්යයන් හතර තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ මෙතන කතා කරා අරමුණු කොහොමද අපි ඉටු කරගන්නේ? අපේක්ෂිත අයුරින්. මෙන්න මේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට අපි කියනවා සඵලදායීත්වය කියලා. දැන් අපි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2021 20 වර්ෂයේ ගිය අවුරුද්ද උසස් පෙළ ප්‍රතිඵල වලින් අපි ඇත්තටම වාණිජාංශයේ බලාපොරොත්තු වුණා 10 දිනක් විශ්වවිද්‍යාලය යවන්න. 10 දිනක් විශ්වවිද්‍යාලය යවන්න. දැන් අපි 10 දිනක් අර ඉලක්කයක් තමයි තිබ්බේ. නමුත් අපිට 9යි යවන්න පුළුවන් වුණේ. අන්න 10 දින අපි ඉලක්ක කරපු දේ අපිට 10 දිනම යවන්න පුළුවන් වුණා. දැන් අපි කලාංශයෙන් බලාපොරොත්තු වුණා 6 දිනක්. 6 දිනකින් එක්කෙනයි යන්න පුළුවන්. අන්නේ බලාපොරොත්තු එතකොට අපි අංශ දෙකෙන්ම 16ක් බලාපොරොත්තු වුණා. වාණිජාංශයේ එක්කෙනෙකුට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය හම්බුන්නේ නැහැ. එතකොට 10 දිනකින් 9 දිනයි විශ්වවිද්‍යාලය තේරුණා. එතකොට අන්න 10 දිනම ආවනම් අපේක්ෂිත අරමුණු ඒ විදිහටම ඉටු වෙලා ඒකට අපි කියනවා සඵලදායීත්වය කියලා. ව්‍යාපාරයේ ලාභයේ 10%කින් වර්ධනය කරන්න යම් කිසි වර්ෂයක බලාපොරොත්තු වුණා නම් ඒ 10%කින්ම වර්ධනය වුණා නම් අන්න අපේක්ෂිත අරමුණු ඒ විදිහටම ඉටු වෙලා. දැන් අපේ අර 10 දිනකින් 9 දිනයි තියෙන. එතකොට එකක අඩුවක් තියෙනවා. ඒ හින්දා අපේක්ෂිත අරමුණු ඒ විදිහටම ඉටු වෙන අපිට. එතකොට අපි 100%ක් අරමුණු බලාපොරොත්තු වුණා නම් අපිට 90%ක සඵලදායකත්වයක් තමයි අපි තුල තියෙන්නේ. 90%යි අපේ සඵලදායකත්වය. ඒ විදිහට ඒ කියන්නේ යම් අරමුණක් අපේක්ෂිත අරමුණු අයුරින්ම ඉටු කරගත්තා නම් ඒකට අපි කියන්නේ සඵලදායී කියලා. ඒ වගේම තමයි මෙතන අපි තව කතා කරනවා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමුමක් ලබා ගන්න එක. එහෙම නැත්නම් සම්පත් නාස්තිකින් තොරව සම්පත් අපතේකින් තොරව යොදවා ගැනීම. අපි හිතමු කාර්යක්ෂමතාවය කියන එක පැහැදිලි කරොත් එහෙම අපි හිතමු මේ පාසලේ ගොඩනැගිල්ලක තින්ත ගන්න නැත්නම් අපි ගෙදරකිමු ගෙදර නිවසේ තින්ත ගන්න තින්ත බාස්කට් 5ක් යනවා. තින්ත බාස්කට් 5ක් යනවා. අපිට තින්ත බාස්කට් 5ක් යොදාගෙන ඒ නිවසේ තින්ත ගන්න පුළුවන් වුණා නම් අන්න කාර්යක්ෂමයි. හැබැයි අපිට අපි ඔන්න කාට හරි බාර දෙනවා එයාට එනවා තින්ත බාස්කට් 6ක්. එතකොට සම්පත් වැඩිපුර යෙදවිලා තියෙනවා. සම්පත් නාස්ති වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ කාර්යක්ෂමතාවය නැහැ කියන එක. ඒ කියන්නේ සම්පත් දැන් අපිට ඒ නියමිත ප්‍රමිතියෙන් තින්ත බාස්කට් 4මාරක් යොදාගෙන ගහන්න පුළුවන් නම් අන්න ඊට වඩා කාර්යක්ෂමයි. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමුමක් ලබාගෙන එතකොට. ඒ කියන්නේ සම්පත් නාස්තියකින් තොරව සම්පත් අපතකින් තොරව යොදා ගන්නවා කියන්නේ කාර්යක්ෂමතාවය කියන එක. එහෙනම් දැන් මෙතන අපි කළමනාකරණය කියන්නේ මේ අපේක්ෂිත අරමුණු ඒ ආකාරයෙන් ඉටු කරගන්න සඵලදායීත්වයයි කාර්යක්ෂමතාවය දෙකම තියෙනවා. ඒ ආයතනයක් අපි කියනවා කාර්යක්ෂමයි කියලා. සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය යන දෙකම එක හා සමානව තියෙනවා නම් අපි ඒකට කියනවා ඒ ආයතනයේ කාර්යක්ෂමතාවය තියෙනවා කියලා. එතකොට කාර්යක්ෂමතාවය විතර නෙමෙයි සඵලදායීත්වය දෙකම තියෙනවා නම් අපි කියන්නේ ඒ ආයතනයේ නියම කළමනාකරණයක් තියෙන ආයතනයක් කියලා. දැන් ඒ ආයතනයේ කළමනාකරණ කටයුතු කරන්නේ කළමනාකරුවා. දැන් පාසලක ඉන්න විදුහල්පති කියන්නේ කළමනාකරුවෙක්. ඊළඟට පන්සලේ ඉන්න ප්‍රධානියා ලොකු හාමුදුරුවෝ කළමනාකරුවෙක්. සම්පකාරයේ සභාපති කළමනාකරුවෙක්. බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙක්. ඒ කියන්නේ ආයතනයක ගෙදර මෙහෙවන ගෘහ මූලිකයා අම්මව තාත්තා එයා තමයි කළමනාකරුවා. ඒකට ඒ වගේ ඕනම තැනකට කළමනාකරණය අවශ්‍ය වෙනවා. දැන් අපි මේ කළමනාකරණය කියන එක නිර්වචනය කරනකොට බලන්න මෙතන එහෙනම් කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාර අරමුණක් සඵලතාවය ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් අපි කොහොමද යොදවන්නේ? කාර්යක්ෂම උදා ගනිමින් ඒ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයීම හා පාලනය කිරීමත් සඳහා වූ ක්‍රියාවලියක් තමයි
කළමනාකරණය කියලා කියන්නේ. ඒතකොට කළමනාකරණය කියනකොට මේ සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවයේ කියන වචන දෙක අමතක කරන්න බැරි වචන දෙකක්. එතකොට ඔයාලා මේක පාඩම් කරගන්නකොට අනිවාර්යෙන්ම මෙන්න මේ ව්‍යාපාර අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම, සම්පත් කාර්යක්ෂම උදා ගැනීම, මේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කියන මෙන්න මේවා අඩංගු වෙන පරිදි තමයි නිර්වචන ඉදිරිපත් කරන්න. නිර්වචනය ඇහුවොත් අනිවාර්යෙන් මොන ඔය කාරණා ඇතුළත් වෙන පරිදි යොදවා ගන්න ඕනේ. right. එහෙනම් අපි ඊළඟට යමු මේ කල්පනා කරන කාරණා හතර මෙතන මම දාලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්නේ මේ කල්පනා කරන කාරණා හතර වෙන වෙනම කතා කරනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඔන්න ඔය කල්පනා කරන ක්‍රියාවලියේ කාර්යයන් තමයි අපි ඊළඟට එකින් එක හඳුනාගන්නේ. දැන් ඔයාලට කියවනේ මෙතනින් බලාපොරොත්තු වෙන කරුණු දෙකක් තියෙනවා. කල්පනා කරන නිර්වචනය කරන්න අනිවාර්යයෙන් පුළුවන් වෙනවා. ඊළඟට මේ කාර්යයන් හතර පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. අපි අර ඉගෙනුම් ඵල මුලින් කතා කරේ. අන්න ඒව තමයි ලැබෙන්න ඕනේ එතකොට. හරි, එහෙනම් අපි මේ සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියන එක බලමු. දැන් සැලසුම්කරණය කියලා කියන්නේ දැන් අපි ව්‍යාපාරයේ අරමුණු තීරණය කිරීමත්. ඒ අරමුණු පරමාර්ථ කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විධි තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි සැලසුම්කරණය කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක අපි ඉස්සලම අරමුණු තීරණය කරනවා. අපි කොහාටද යන්නේ? කොතෙන්ද අපේ ඉලක්ක අපි අරමුණු තීරණය කරනවා. ඊට පස්සේ අරමුණු කරා යන ක්‍රම සහ විධි තීරණය කරනවා. දැන් අපි මෙහෙම හිතමු. අපිට යන්න ඕනේ ඔන්න ඉලක්කය කතරගම යනවා. ඒ කියන්නේ අතරමං නොවි කතරගම යන්න ඕනේ. දැන් ඔන්න මගේ ඉලක්කය කතරගම යන එක. එතකොට අරමුණ එක. දැන් යන්නේ කොහොමද? අන්න යන ක්‍රම තියෙනවා. මට අර යාපනයේ මිනිස්සු වගේ පයින් යන්න පුළුවන් හරව හරහා ගියගෙන පයින් යන්න පුළුවන් කතරගම. දැන් යාපනයේ මිනිස්සු නැගෙනහිර වෙරළ තීරය හරහා කතරගම යන්නේ සම්පූර්ණයෙන්ම පයින්. දැන් ඔන්න පයින් යන්න පුළුවන්. එහෙම නැත්නම් මට බයික් එකක් අරගෙන පැදගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මට මෝටර් සයිකලයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට යන්න පුළුවන් දුම්රියෙන් ගිහ මේ බයිස්කලෙන් යනවා ගණේවත්තට බයිකෙන් ගිහලා ඒක එතන දාලා දුම්රියේ නැගලා දකුණ කියන්නේ යන්න පුළුවන් හම්බන්තොට දක්වාම ඒක මේ දකුණු දුම්රියේ ගිහිල්ලා මට ඕන අය නැවත බහැලා බැස්සෙක් ගිහලා එහෙම ක්‍රම කීපයක් අනුගමනය කරගෙන යන්න පුළුවන්. එහෙනම් අන්න අරමුණ මොකද්ද? කතරගම යන එක යන ක්‍රම තමයි මම අර කිව්වේ. අන්න ඒ ක්‍රම එකක් හෝ කීපයක් අනුගමනය කරලා මට අරමුණු කරා යන්න පුළුවන්. එහෙනම් සැලසුම්කරණය කියලා කියන්නේ අරමුණු පරමාර්ථ තීරණය කරන. අපිට පුළුවන් පාසලේ ඊළඟ අවුරුද්දේ අරමුණු තීරණය කරන්න. ඊළඟ අවුරුද්දේ අපි ප්‍රතිඵල කොච්චරක් ඉහළ නම් මොනවද? අන්න අරමුණ. අපි ඊළඟ අවුරුද්දේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ සියලු දෙනාටම ඒකක් කරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. අන්න අරමුණක්. එතකොට ඒ අරමුණ කරා යන්න නම් අපි මොනවද කරන්න ඕන? මෙහෙම නිකන් ඉඳගෙන හරියන්නේ නැහැ. එහෙනම් අපි ළමයිට විෂය කරුණු අවබෝධ වෙන විදිහට ඒ වැඩසටහන් සම්පාදනය කරලා ප්‍රශ්න පත්‍ර හදලා ඉගෙනීම් ක්‍රම මේවා කරලා ඒ දේවල් කරන්න ඕන. එහෙම වුණොත් තමයි අර අරමුණ කරා යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සැලසුම්කරණය කියන්නේ ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම සහ ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය. දැන් ඔයාලටත් පුළුවන් අරමුණක් හදාගන්න. මම ඒ නමයක් ගන්නවා සාමාන්‍ය පෙළ විභාගය ගන්න අරමුණ. හැබැයි ඒ සැලසුම් කරපු අරමුණ කරා යන්න නම් ක්‍රම සහ විධි අනුගමනය කරන්න වෙනවා. මොනවද ක්‍රම? අපි හොඳින් මේවට සම්බන්ධ වෙලා හොඳින් අධ්‍යයන කටයුතු කරන්න ඕන. හොඳින් අරමුණු පිටවනකොට දැන් උදාහරණයක් දීලා තියෙනවා මේ නිවාස ඉදිකොට අලෙවි කරු ලබන ව්‍යාපාරයක් තම කටයුතු සැලසුම් කිරීමේදී ඉහළ ප්‍රමිතියෙන් යුත් නිවාස තම පාරිභෝගිකයන්ට සැපීම තුලින් ලාභ ඉපීම අපේක්ෂා. අන්න ඒගොල්ලෝගේ අරමුණ. මොකක්ද අරමුණ?
අරමුණ තමයි ඉහළ ප්‍රමිතියකිනුත් නිවාස තම පාරිභෝගිකයන්ට සැපීම තුළින් ලාභ ඉපීම අපේක්ෂා කිරීම. අන්න ඒගොල්ලෝ එයාගේ අරමුණ. දැන් මේ අපි උදාහරණයක් ගන්නේ නිවාස ඉදිකොට අලෙවි කරන ආයතනයක්. නිවාස ඉදි කරලා අලෙවි කරන ආයතනයක්. ඉතින් ඒගොල්ලෝගේ අරමුණ තමයි ඉහළ ප්‍රමිතියෙන් යුත් නිවාස පාරිභෝගිකයන්ට සැපීම තුළින් ලාභ ඉපීම අපේක්ෂා කිරීම. ඒක තමයි යාළගේ අරමුණ. නිවාස ඉදිකොට අලෙවි කරන ආයතනය. දැන් ඒ ආයතනයේ ඔන්න අරමුණු එතකොට අපි කතා කරා. එහෙනම් සැලසුම් කරන්නේදී අරමුණු තීරණය කරන්න ඕන. එහෙනම් පළවෙනි කාරණය තමයි අරමුණු තීරණය කිරීම. ඊළඟට ක්‍රියාමාර්ග තමයි ඒ අරමුණු ඉටු කරගන්නේ කොහොමද? ඒ අරමුණු කරා යන ක්‍රම සහ විදි. ඔන්න එක ක්‍රියාමාර්ගයක් තමයි ඉදිකිරීමේ කටයුතු මෙන්ම අලෙවි කරන කටයුතු සිදු කරන ආකාරය තීරණය කරනවා. කොහොමද ඒගොල්ලෝ ඉදි කරන්නේ? අලෙවි කරන ඉදි කරන නිවාස කොහොමද අලෙවි කරන්නේ? අන්න ඒක තීරණය කරනවා. ඊට පස්සේ අවශ්‍ය සම්පත් හා සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීම. ඊට පස්සේ අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම. අන්නේ අරමුණු තීරණය කරලා ක්‍රියාමාර්ග තීරණය කිරීම තමයි අපි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. එතකොට අපිට මේ සැලසුම් කරපු දේ අපිට කොලයකට ගන්න පුළුවන්. ඒකට තමයි අපි ප්ලෑන් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් සැලසුම කියලා කියන්නේ ඒක. එහෙනම් මේ නිවාස ඉදිකොට අලෙවි කරන ලබන ව්‍යාපාරයක් අරමුණ තමයි ඉහළ ප්‍රමිතියෙන් යුත් නිවාස තම පාරිභෝගිකයන් සැපීම තුළින් ලාභ ඉපීම අපේක්ෂා කිරීම. ගන්නවන ක්‍රියාමාර්ග අර අරමුණු සැලසුම් අරමුණ කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම තමයි ඉදිකිරීමේ කටයුතු මෙන්ම අලෙවි කරන කටයුතු ආකාරය තීරණය කිරීම, අවශ්‍ය සම්පත් හා සේවකයන් තීරණය කිරීම, අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම. මේ ආකාරයට පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. එතකොට ඔන්න සැලසුම් කරන්නේ කියන එක මම පැහැදිලි කරේ. මේක ඔළුවේ තියෙන කාරණා තමයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ අරමුණු තීරණය කිරීමත් ඒ අරමුණු කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විදි තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරන්නේ. උදාහරණයකින් මේක පැහැදිලි කරලා තියෙනවා. හරි ඊළඟට සංවිධානකරණය. ඔන්න දැන් අපි ප්ලෑන් එක හැදුවා. ඊට පස්සේ වැඩේ කරනවා දැන්. එතකොට එතනදී සංවිධාන කටයුතු කරන්න ඕනේ. ඉතින් අරමුණු මුදුන් පමුණවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් අර්ථුරු වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි සංවිධානය. අපි ඔන්න දැන් සැලැස්ම හදලා ඔන්න වැඩ බෙදලා දෙනවා. සම්පත් බෙදලා දෙනවා. තනතුරු ඇති කරනවා. ඒ සංවිධාන ව්‍යුහය සකස් කරනවා. අන්න ඒකට තමයි අපි සංවිධානකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ කළ යුතු කාර්යයන් හඳුනාගෙන සම්පත් හොයාගෙන තනතුරු ඇති කරලා ඒ සම්පත් බෙදලා දීලා ඒ කියන්නේ වගකීම් බලතල සම්පත් මෙන්න මේවා බෙදා හැරීමේ ක්‍රියාවලිය තමයි අපි සංවිධානකරණය කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් එහෙම සම්පත් තනතුරු හා වැඩ බෙදා හැරීමේ සම්බන්ධ ක්‍රියාවලිය අපි මෙහෙම අපරයක් දෙන්න කෝල් එකක් කරනවා. චමිදු දැන්ද පටන් ගත්තේ බං? දැන් දුන්නට බං අඩ්ඩි දැන් ආවේ. ඕනි අප්ඩේට් එක කරාද? නෑ හරි ළමයි හරි
දැන් මම කතා කරේ සංවිධානකරණය ගැන. දැන් අපි උදාහරණයක් තව කතා කරමු. ඔන්න දැන් අපි කරන්න දැන් නැහැ. ඉතින් මේ හවුස් මීට් එකක් අපි සංවිධානය කරනවානේ පාසලේ. අපි කරනවානේ හවුස් මීට් එකක්. ඒතකොට ඉස්සරම අපි කරන්නේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරු, සංවිධානයේ කමිටුව මේගොල්ලෝ එකතු වෙලා හදනවා සැලසුම. සැලසුම හදලා මොකද කරන්නේ? ඔන්න සංවිධාන කටයුතු අපි බෙදනවා. සංවිධාන අපි එක එක කමිටුපත් කරනවා. උත්සවයේ සංවිධාන කමිටුව, ආරාධනා පත්‍ර කමිටුව, සංග්‍රහ කමිටුව, එහෙම අපි කාර්යයන් බෙදනවා. බෙදලා ඉවරලා ඒ අය පත් කරනවා එක එක්කෙනා. එක එක ස්ටාෆ් එකේ ගුරුවරු පත් කරනවා, ළමයි පත් කරනවා. එහෙම පත් කරලා අපි වැඩ කටයුතු බෙදලා දෙනවා. එතකොට තමයි ඒක පහසු වෙන්නේ වැඩ කරගෙන යනකොට. තනියම නැත්තම් මේක කරන්න බෑ. ඒ වැඩ බෙදලා දීලා තනතුරු ඇති කරලා ඒ වගකීම් පවර්ලයි වලට සම්පත් ලබා දීලා අර මේ දැන් විදුහල්පතිතුමා වැඩ බෙදලා දීලා තනතුරු ඇති කරලා කම්පිටපත් කරලා ඒ විතරක් ඉන්නේ නැහැ. ඊට අවශ්‍ය සම්පත් ලබා දෙනවා. ඉතින් ඒ වගේ විවිධ කාර්යයන් සංවිධානකරණය තුල තියෙනවා. දැන් අපි මේ උදාහරණය ගමු මේකේ. මේ උදාහරණයට අනුව අපි උදාහරණ ගත්තොත් එහෙම අර නිවාස ඉදිකොටල අවලි කරන ආයතනෙම ගත්තොත් එහෙම ව්‍යාපාරය ඉදිකිරීමේ හා අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත්වීම. අන්න තනතුරක් ඇති කරලා ඒගොල්ලන්ට පත් කරනවා ඉදිකිරීමේ කටයුතු වලටයි අලෙවි කටයුතු වලටයි කළමනාකරුවන් පත් කරනවා. අන්න තනතුරු ඇති කරා. එක සංවිධානයකට අයිති වෙන්නේ. ඊළඟට සේවකයන් සම්පත් ලබා දෙන එක. එක් එක් අංශයට කළමනාකරුවන් හා සේවකයන්ට අවශ්‍ය සම්පත් හා සේවකයන් ලබා දීම. අන්න මේ සංවිධානකරණය කරන වැඩක් තනතුරු ඇති කර. දැන් මෙතන සරල උදාහරණ වලට උඩ මේකේ පැහැදිලි කරන්න නැහැ. එනම් තනතුරු ඇති කිරීම, සම්පත් බෙදා දීම, බලතල බෙදා දීම, වගකීම් පැවරීම, අන්න ඒවා තමයි ඕගනයිසින් වලට, ඒ කියන්නේ සංවිධානකරණයට අයිති වෙන්නේ. ඒ ටික මම හිතනවා වලට ප්‍රමාණවත්. ඊළඟ එක තමයි මෙහෙවීම. දැන් අපි දැන් ආයතන ප්‍රධානියට කළමනාකරුවට ඔන්න කළමනාකරන එක කාර්යයක් තමයි සැලසුම් කරන්නේ, දෙවෙනි කාර්යය සංවිධානකරණය, තුන්වෙනි කාර්යය තමයි මෙහෙවීම. දැන් අර වගකීම් පවර්ලා සැලසුම් කරලා ඉවරලා සංවිධානය කරලා වගකීම් පවර්ලා තනතුරු බෙදලා දීලා එහෙම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඔන්න ඒක නැවත මේ කටයුතු අධීක්ෂණය කරන්න. දැන් මෙහෙවීමේදී කරන්න ඕන කාර්යයන් තුනක් තියෙනවා. එකක් තමයි මේ කරන වැඩේට නායකත්වය දෙන්න ඕන. ඊට පස්සේ ඒ නායකත්වය දීලා ඉවරලා සේවකයන් අභිපේරණය කරන්න ඕන. ඉහළ කළමනාකරණයේදලා පහළ කළමනාකරණයට sannivedana තොරතුරු මනවින් ගලාගෙන යන්නත් ඉහළ සිට පහළට පහළ සිට ඉහළට මුදින් තොරතුරු ලබා දෙන්න ඕන. එතකොට ඔන්න මෙහෙවීමේ කටයුත්තේදී අපිට කරන්න වෙන කාර්යයන් තුනක් තියෙනවා. මෙතන දීලා ඇති සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය තමයි මෙහෙයවීම කියලා කියන්නේ. මේ සඳහා අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දෙමින් අදාළ කාර්යයන් සඳහා පෙළඹවීම සිදු කරුණේ හා ඔවුන්ට නායකත්වය ලබා දෙන්න ඕනේ. එතකොට නායකත්ව දෙන්න ඕනේ, තොරතුරු ලබා දෙන්න ඕනේ, sannivedana හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. ඒගොල්ලෝ උපස්තම්භනය කරන්න, ඒ කියන්නේ කැමැත්තෙන් වැඩ කරන්න පොළඹවන්න ඕනේ. ඒකට අභිපේරණය කරන්න ඕනේ. දැන් අපි මේක සරලව කිව්වොත් එහෙම දැන් මට ඔයාලා පොඩි ඒ කාලේ එක්තරා වර්ෂයක හම්බුණා මහව කලාපෙම වාණිජ දිනය අපේ පාසලේ සංවිධානය කරා. වාණිජ දිනය සංවිධානය කරන්නේ. ඒතකොට මුදලුත් සම්පත් හම්බුණා, මුදල් හම්බුණා. මම තමයි ප්‍රධාන වශයෙන් මට සංවිධානය කරන්න හම්බුනේ. ඒතකොට මම ඒකට සැලැස්මක් හදුවා. ඉස්සෙල්ලා මම ආරම්භයේ සැලසුමක් ගහගත්තා. ආරම්භයේ සිට අවසානය දක්වා මම කළ යුතු දේවල් එහෙම හඳුනාගත්තා. ඒක තමයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. අරමුණ තියෙනවා මේකේ සැලසුම අපි හදලා ඉවරලා සැලසුම හදාගත්තා. හදලා ඉවරලා මම කරේ දැන් මට මේක තනියම කරන්න බෑනේ. දෙවිනි කාර්ය මොකද සංවිධානය කරන්නේ. අන්න මම වැඩ කොටස් වලට බෙදුවා. හඳුනාගත්තු වැඩ කොටස් වලට බෙදුවා. මම ස්ටේජ් හදන එක, ඊට පස්සේ තොරන් ගහන එක මම අපේ චන්දන සර්ට බාර දුන්නා. ඊට පස්සේ උත්සව ශාලාව සහ ඊළඟට
ඒ උත්සව දිනේ කළ යුතු වැඩ සම්බන්ධයෙන් රවි කිලසට කවුරුවා. ඊළඟ සංග්‍රහ කටයුතු ඒ කාලේ හිටිය ගෘහ විද්‍යාංශයක් ඒ අංශයට පැවරුවා සංග්‍රහ කටයුතු. ආරාධනා කරන්න ස්ටාෆ් එකේ කමිටුවක් වෙනම්පත් කරා. ඉතින් ඒ වගේ මේ මම මොකද කරේ සංවිධානය කරන්නේ. වැඩ කටයුතු එකිනෙකට බෙදලා දුන්නා. කමිටු ඇති කරලා ඒගොල්ලන්ට බෙදලා දීලා වැඩ තෝරන. මොකද මේ පාසලේ නම යන වැඩක් නේ. පාසලේට මුළු කලාපෙම ළමයි එනවා වන්ජේ. ඒකට මෙතන පාසලේ ගෞරවය තමයි රැකෙන්න ඕනේ. ඉතින් වැඩ කටයුතු බෙදලා දීලා ඉවරලා අන්න පළවෙනි කාර්යය සැලසුම් කරා. දෙවෙනි කාර්යය සංවිධානය කරලා මම වැඩ හඳුනාගෙන ඒවා කොටස් වලට බෙදලා එකිනෙකාට පැවරුවා. ඊළඟට මොකද්ද කරන්නේ මම මෙහෙවි. දැන් මමනේ ප්‍රධාන සංවිධායක. ඒ හින්දා මම අර ඔන්න තොරණ කියන්නේ පිළිගැනීමේ අපි ඉස්සර හදනවා එකක්. ඒ හදන තැනට ගිහිල්ලා ඒ හදනකොට ඒ අවශ්‍ය උපදෙස් දෙනවා, හොඳයි කියනවා, ඇගීම කරනවා. ඊළඟට ශාලාව හදන තැනට ගිහිල්ලා එතන උපදෙස් දෙනවා, ඒ අවශ්‍ය කටයුතු හොයලා බලනවා. ඒ සම්පූර්ණ මෙහෙවීම. ඒතකොට එතන නායකත්වය දෙන්න ඕනේ මම. අනිත් අය පොළඹවලන්න ඕනේ. අවශ්‍ය උපදෙස් සහ තොරතුරු ලබා දෙන්න ඕනේ අරමුණු ඉටු වෙන පරිදි. අරමුණ මේ උත්සවය සාර්ථක කරගන්න. ඒකට ඔන්න මෙහෙවීම. එතකොට මෙහෙමිදි කරන්නේ දැන් අපි අර සරල උදාහරණයකම පොතේ දීලා තියෙන එකක් තමයි නිෂ්පාදන කළමනාකරු අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය තොරතුරු හා උපදෙස් සැපීම. ඒක මෙහෙවීමට අයිති වෙන්නේ. ඊළඟට යහපත් වෘත්තීය සම්බන්ධ පවත්වාගෙන දුන සේවකයන් තම කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට පෙළඹවීම. අන්න ඒ පෙළඹවීම. ඒතර මේවා දැන් උපදෙස් දෙන එක, පෙළඹවන එක, මෙහෙවන එක, උපස්තම්භනය කරන එක, කියන්නේ පොළඹවන එක හොඳයි කියන එක දැන් අපිට ලොකු දෙයක් නෙවෙයිනේ. දැන් තමන්ගේ සේවකයන් වැඩක් කරනකොට ඒක අගය කරන එක අමාරු කාර්යයක් නෙමෙයි. good කියන එක, හොඳයි කියන එක, නියමයි කියන එක නැත්තම් පට්ටයි කියන එක හරි කමන්නේ. එහෙම කියන එක මේ අමාරු දෙයක් නෙමෙයි. ඒතකොට මෙහෙවීමේදී යන්න ඒක කරන්න වෙනවා. ඊළඟට පාලනය. දැන් පාලනය කියලා කියන්නේ දැන් අපි අරමුණක් හදාගත්තානේ. සැලසුම් කරනදී අපි අරමුණක් හදාගත්තා. ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වෙනවද කියන එක සොයා බැලීමේ ක්‍රියාවලිය තමයි අපි පාලනය කියලා කියන්නේ. දැන් අපි ඔන්න උත්සවය කරලා ඉවරලා ඒ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වුණාද කියලා හොයලා බලමු. අපි සැලසුම් දැන් අපි මෙහෙමිතුන් අපි අර අරමුණු වලදී ළඟා කරගන්න අපි මෙහෙමිතුන් ප්‍රතිඵල වර්ධනය කිරීමේ වැඩසටහනක් හදලා අපි ප්‍රතිඵල 100%කින් වර්ධනය කිරීමේ වැඩසටහනක් හදනවා. ඒ කියන්නේ අපි තුමු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තියෙන අපි 80යි අපි 90 දක්වා වර්ධනය කිරීමට සැලැස්මක් හදනවා. පළවෙනි එක සැලසුම් කරන්නේ. දෙවෙනි එකට අපි කරන්නේ සංවිධානය කරන. ඒකට අවශ්‍ය සම්පත් බලතල කාර්යයන් අදාළ පාර්ශ්වයන්ට පවර්ලා ඉවරලා ඊට පස්සේ ඒක වැඩේ යන අතරතුරදී ඒ සොයා බලලා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න. අවසානයේදී අපිට පුළුවන් බලන්න ඔන්න අපි හිතාගත්තු ප්‍රතිඵලය ලැබුණාද කියලා හොයාලා බලන්න. අන්න ඒ හොයලා බලලා ඒ අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලිය තමයි අපි පාලනය කියලා කියන්නේ. අපි හිතපු ප්‍රතිඵලය ලැබුණාද? අපි 90ක් නේ ටාගට් කරේ. අන්න අපිට 85යි ලැබුණේ. එහෙනම් 5ක වෙනසක් තියෙනවා. ඇයි ඒක එහෙම උනේ කියලා හොයලා බලලා ඒ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනයේදී කරන්නේ. එවනම් මේ උදාහරණයක් ගත්තොත් එimhe අපි අර නිවාස දිගට අලෙවි කරන ආයතනයක සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදිකර ඇද්දැයි සොයා බැලීම. සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇද්දැයි සොයා බැලීම. සැලසුම් කළ පරිදි නිෂ්පාදන හා අලෙවි කටයුතු සිදු නොවී නම් ඒට හේතු සොයා බැලීම. අපි ටාගට් කරපු ටාගට් එක ලැබුණ නැත්තේ ඒකට හේතු හොයන්න ඕනේ. ඒ හේතු හොයලා ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම තමයි මේ පාලනයේදී සිද්ධ වෙන්නේ. අපි හිතාගත්තු විදිහට අපිට උත්සවය කරන්න බැරි වුණේ. නැත්නම් හිතාගත්තු විදිහට අපිට ඒක කරන්න පුළුවන් වුණා. අන්න ඒක හිතාගත්තු විදිහට කරන්න බැරි වුණා නම් ඒකට හේතු හොයලා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම තමයි අපි පාලනය කියලා කියන්නේ. එහෙනම් ඔන්න කළමනාකරුවෙකුට කරන්න ඕන කාර්ය හතරක් තියෙනවා. සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම, පාලනය.
දැන් මේ තියෙන්නේ පාසලක කල්පනා කරන කාර්යයන් ඉස්සල්ලාම පාසලේ සැලසුම් කරන්නේ අපි ගත්තොත් එහෙම පාසලක අරමුණු තීරණය කරන්න අපි ඒ කියන්නේ සැලසුම් කරන්නේදී කරන්නේ අරමුණු තීරණය කරගෙන පාසලේ අරමුණු තමයි හොඳ පුරවැසියන් බිහි කිරීම විනයගරුක සිසුන් බිහි කිරීම නායකත්ව කුසල සහිත සිසුන් බිහි කිරීම පරිසරහිතකාමී සිසුන් බිහි කිරීම මේ වගේ ගොඩක් දේවල් අපිට හදා ගන්න පුළුවන් පාසලේ අරමුණු පරිසරහිතකාමී පාසල පරිසරයක් ඇති කිරීම ඒවා තමයි පාසලේ අරමුණු තීරණය කරනවා ඒ අරමුණු කරා යන්නේ කොහොමද ඔන්න අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගන්න වඩාත් උචිත ක්‍රම තීරණය කිරීම එහෙනම් මේ මෙන්න මේ වගේ වැඩසටහන් වලින් තමයි පාසලේ අරමුණු ඉටු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගන්න ක්‍රියාමාර්ගය ඒවා තීරණය කරන ක්‍රීඩා උත්සව පවත්වනවද නැද්ද සෞන්දර්ය වැඩසටහන් පැවැත්වීම ආගමික වැඩසටහන් පැවැත්වීම සහ ඒ සම්බන්ධ තීරණ ගැනීම සමිති වැඩසටහන් හොඳ ඉගෙනුම් වාතාවරණයක් ලබා දීම සමාජයෙන් නිසි උපදෙස් ලබා ගන්න වැඩසටහන් ක්‍රියාත්මක වීම අන්න ඒ වගේ දේවල් කරනකොට පුළුවන් ඒ සැලසුම අපි ඒව හදා ගන්න ඕන අවුරුද්ද අපි අහන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් අවසන් වෙනකොට ඊළඟ අවුරුද්දේ පාසලේ හදනවා ඊළඟ අවුරුද්දේ සැලසුම එක් අවුරුදු සැලසුම කියලා කියන්නේ ඒකට ඊළඟට අවුරුදු 5කට සැලසුමක් හදනවා මේ පාසලේ ඒ වගේ ඒකට අරමුණු සැලසුම කරනේදී පාසලේ කළමනාකරණයේදී ප්‍රධාන කාර්යයක් තමයි පාසලක අරමුණු තීරණය කිරීලා ඉවරලා ඒ අරමුණු කරා යන්නේ කොහොමද කියලා ඒ වැඩසටහන් තීරණය කරන එක තමයි සැලසුම් කරණය කියලා කියන්නේ පාසලක කළමනාකරණ කාර්යය මම පැහැදිලි කරන්නේ ඊළඟට සංවිධානකරණයේදී දැන් මේ තියෙන සංවිධානකරණය වෙන විදිය ඉහත අරමුණු ඉටු කර ගැනීමට පාසලක සිටින පිරිස වැඩ කටයුතු බෙදා දෙනවා තනතුරු බෙදලා දෙනවා විදුහල්පති මොනවද කරන්න ඕන අංශ ප්‍රදාන විෂය ප්‍රදාන විෂය ගුරුවරු ශිෂ්‍ය නායකයෝ පන්ති නායකයෝ ලිපිකරු කාර්යාල සහායකලා මුරකරු මේගොල්ලෝන්ට වැඩ කටයුතු බෙදලා දෙන්න පුළුවන් මේ විදිහට සංවිධාන සටහනකින් සංවිධාන විභාගය බෙදලා දෙන්න පුළුවන් විදුහල්පති නියෝජ්‍යය ඊට පස්සේ පහළට ගලාන යන විදිහට සංවිධාන විභාගය සකස් කරන්න පුළුවන් පාසලක ඒකට ඔන්න පාසලේ සැලසුම් කරණය කරන විදිය සංවිධානකරණය කරන විදිය ඊට පස්සේ මෙහෙයවීමට අදාළ කටයුතු ඒ තනතුරේ වැඩ කටයුතු කරනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ නිසි ඒ තනතුරු යටතේ පැවරී ඇති වැඩ නිසි පරිදි ඉටු කර ගැනීමට නායකත්වය ගැන කටයුතු කරන එක විදුහල්පතිය විසින් පාසල මෙහෙවීම ගුරුවරු විසින් සිසුන් මෙහෙවීම පන්ති නායකයා විසින් පන්ති සිසුන් මෙහෙයීම. ඒකට හැමෝටම මේ මෙහෙයීමේ බලතල පැවරෙනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් මේ මෙහෙයීමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒතර විදුහල්පතිවරයා තමයි මේ බලතල පවර්ලා දෙන්නේ. ඒතර මෙහෙයීමේදී ඒ පාසලේ කටයුතු නිෂ්පාදක සොයලා බලලා ඒ ක්‍රියාමාර්ගයෙන් තමයි එතනදී කරන්නේ. ඊළඟට පාලනය කරනකොට පාසලක අරමුණු ඉටු කර ගැනීම සඳහා යෙදූ ක්‍රියාමාර්ග නිසිලෙස ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලා එසේ නොවන්නේ නම් ඒ සඳහා පිළියම් යෙදීම පාලනයේදී සිදු වෙනවා. එතකොට දෛනික පිරිසිදු කිරීම කරන්නේ දැයි සොයා දැයි ශිෂ්‍ය නායකයන් සොයා බැලීම එසේ නොවන්නේ නම් පිළියම් යෙදීම පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි පරිදි ඉටු වී ඇද්දැයි සොයා බැලීම එසේ නොවන්න පිළියම් යොදනවා අපි ඒවා කරනවානේ. පාසලේ නිවාසන ක්‍රීඩා උත්සව නිසි ලෙස පවත්වන්නේ දැයි සොයා බැලීම සහ එසේ නොවන්නේ නම් පිළියම් යෙදීම. ඒතර පාලනයේදී හැම වෙලේම වැඩේ හරියට වෙනවද සොයා බැලීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම තමයි සිද්ධ වෙන්නේ. හරි ඊළඟට බලමු අපි අභ්‍යාසයක්. වතු ටිකක් බිලන්න ඈ. හරි බලමු අපි මේ මෙන්න මේ ප්‍රකාශ හරිනම් හරි නිවැරදි නම් නිවැරදි කියලා කියන වල පොතේ තියෙන එකම මම මෙතන ගත්තේ. එකක් තමයි මේ ඔන්න හරිනම් හරි කියන්න වැරදි නම් වැරදි කියන්න. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. හරිද මේ කියන කාරණේ? බය නැතු කියන්නේ ඉතින් මම. ඒ පාර
අයින් වෙනවනේ කට්ටිය. හරි. හරි. හරි right. හරි ඊළඟට උත්තර දීලා ඉවරලා මයික් එක ඔෆ් කරන්න. එතකොට හරි. පුරුදු වෙන්න ඒවා කරන්න. දැන් අපි ගිණුම් කරණය එහෙම කරනකොට මම පුළුවන් වුණොත් මේ වීඩියෝ ඔන් කරගෙන මම මේ බෝඩ් එකක් දාගෙන එහෙම කරන්න ගිණුම් කරන ඉතින් මෙහෙම කරන්න බෑනේ. එතකොට ඉතින් මේ ඔයාලත් කරන වැඩ බලනවා. සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරනුයේ දෙවෙනි එක සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරනු යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහායි. හරිද? හරි. හරි හරි. ඊළඟ එක ලෝකයේ දියුණු රටවල මිනිස්සු මනාවන් තෘප්තිමත් කිරීම සඳහා ඇති සම්පත් අසීමිත වේ. හරි සම්පත් අසීමිත වේ. වැරදි. සම්පත් අසීමිත තියෙනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. කළමනාකරණය යනු කාර්යයන් කීපයකින් යුත් අඛණ්ඩ ක්‍රියාවලියක්. දැන් කාර්යයන් හතරක් තියෙනවානේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම්, පාලනය. පාලනයේදී වැඩි හරි ඔව් හරි තමයි. පාලනයේදී වැඩ කටයුතු හරි නැත්නම් අය සැලසුම් කරන්න ඕන. මේක චක්‍රයක් වගේ තමයි. දැන් ඉස්සර සැලසුම් කරනවා, සංවිධානකරණය කරනවා, මෙහෙයනවා, පාලනයේදී බලනවා මොනවද දෝෂ වෙලා තියෙනවා නැවත නිවැරදි කරලා ආය සැලසුම් හදලා මේක අඛණ්ඩව යන ක්‍රියාවලියක්. ඒකයි මේ කළමනාකරණයේ ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඊළඟට ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම මෙන්ම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීමද සැලසුම්කරණයට අයත් වේ. හරි. අරමුණු තීරණය කිරීමයි අරමුණු ඉටු කරගන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විධි තීරණය කිරීම තමයි අපි සැලසුම්කරණය කියලා කියන්නේ. ඊළඟට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ඉටු කර දීම සඳහා වැඩ කටයුතු බෙදා හැරීම, එම වැඩ කොටස් සඳහා පුද්ගලයන් පත් කිරීමත්, ඔවුන්ට බලතල හා වගකීම් පැවරීම සම්බන්ධ කටයුතු සංවිධානය කරනවා. හරි. විසින් කියලා වැදලා තියෙන තැන තමන්න මේ කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන් යොමු කිරීම මෙහෙයවීමයි. ඔවුන් හරියටම හරි. ඒ යොමු කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීම තමයි. මේක ඔක්කොම හරි වගේ නේද? ඒකයි වැරදුනේ. සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවේ නම් ඊට හේතු සොයා බලා නිවැරදි කිරීමට නැවත සැලසුම් කිරීම සම්බන්ධ කටයුතු පාලනයට අයත් වේ. හරි. එතකොට ඒක හරි. ඊළඟ එක අපි බලමු. අපි ඊළඟ ක්‍රියාකාරකම් බලමු. මහානාම මහ විදුහලේ වාණිජ්‍ය විද්‍යා සංගම මගින් වාර්ෂික වාණිජ්‍යය සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාවලියේ පියවර කීපයක් පහක් දැක්වේ. එම කටයුතු කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් යටතේ වෙන වෙනම පෙළගස්වන්න. ඒ කියන්නේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය යටතේ ඒ අදාළ ක්‍රියාකාරකම් ඔබට හඳුනාගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. කමන්න මේ පොතේ වෙන එකක් නමක් තියෙන්නේ. අපි මම මේකට මෙහෙම වගුවක් හදලා තියෙනවා. අපි මෙතන නිකන් මෙතන ලියන්න තියෙන්නේ. හරි. ඔන්න වාණිජ්‍ය දිනය සඳහා ඔයාලට කියන්න පුළුවන් ඈ. බයරුතු කියන්න වැරදුනට කමන්නේ. අපි මේ ඉගෙන ගන්න එකනේ කරන්නේ. වාණිජ්‍ය දිනය සඳහා තේමාවක් තීරණය කිරීම. අර සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම්, පාලනය මේ හතරෙන් මොකේද අයිති? ව්‍යාපාරණ පාලනය. ඔව් අර කාර්යයන් හතරක් මම කියවනේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඔය හතරෙන් එකකට අයිති වෙන්න ඕනේ. සැලසුම්කරණය. මතක තියාගන්න මෙතන ස්ක්‍රීන් එක අඳින්න එපා. එන්දාම කැතයි මේක. දැන් මේ අනිවාර්යයෙන්ම අපි දිල්ෂාය තමයි අදින්නේ. හරි. ඒතර මේ
දැන් දැන් හැම වෙලේම මතක තියාගන්න ළමයි තීරණයක් ගත්තොත් ඒක මොකේද අයිති වෙන්නේ? සැලසුම් කරණයට. හැම වෙලේම තීරණයක් ගත්තොත් අයිති වෙන්නේ සැලසුම් කරණයට. ඒතකොට මේක ලේසි ඒ ටික කරන්න. අපි ඉස්සෙල්ලා බලමු වාණිජ දිනය සඳහා තේමාවක් තිරගෙන එහෙනම් මේක අයිති සැලසුම් කරණයට. සැලසුම් කරණයට. හරි ඊළඟට පවත්වන දිනය වේලාව ස්ථාන තියෙන. එහෙනම් මේක මොකද්ද? ඒකත් ප්ලෑනින් සැලසුම් කරණය. ඔව් සැලසුම් කරණය. ඊළඟට වාණිජ දිනයේ පැවැත්වීම ඉතින් වැඩක් නැහැ නේ මේකේ තීරණය කිරීම කියලා තියෙනවා. එහෙනම් මොකක්ද ඒක? සැලසුම් කරණය. ඔව් වාණිජ දිනයේ පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම සැලසුම් කරණය. ප්ලෑනින්. හරි ඊළඟට කාර්යයන් අනුව කමිටුපත් කිරීම අන්න පත් කරනවා කමිටු. මොකක්ද නම් ඒක? ඔව් දැන් සැලසුම් කරන්නේ සංවිධානය කරන මෙහෙම පාලනය. ඔය හතරේ මොකේද අයිති? කමිටු පත් කරනවා. දැන් ඔන්න සංවිධානකරණය කියලා මේක අපි බලතල පැවරීම, වක්කීම් පැවරීම, සම්පත් බෙදලා දෙන එක ඒවා මොකේද දෙන්නේ? තනතුරු පත් කරනවා. ඔක්කොම සංවිධානකරණය. මේක බලන්න දැන් කාර්යයන් අනුව කමිටු පත් කරනවා. එහෙනම් මොකද්ද? ඒක සංවිධානය. සංවිධානකරණය. ඒක සංවිධානකරණය. කමිටු නායකයන් පත් කිරීම ඒක සංවිධානකරණයමයි. අනිවාර්යයෙන්ම මේ තනතුරු ඇති කරලා බලතල බෙදලා දෙන එක, වගකීම් පවරන එක, කාර්යයන් බෙදලා දෙන එක ඒ ඔක්කොම එන්නේ සංවිධානකරණයට. සමාජිකයන් නම් කිරීම ඒකත් එන්නේ සංවිධානකරණය. අවශ්‍ය මුදල් හා සම්පත් ලබා ගන්න ආකාර තීරණය කිරීම සැලසුම් කරණය. සැලසුම් කරණය. හරි ඊළඟට මුදල් හා සම්පත් ඒ කමිටු සඳහා වෙන් කිරීම. මොකද්ද? නෑ ඒක සංවිධානකරණය. ඇයි අර සම්පත් බෙදලා දෙනවා කියන්නේ? එතකොට ඒක එන්නේ සංවිධානකරණය. ඊළඟට කමිටු නායකයන් විසින් තම සමාජිකයන්ට අවශ්‍ය උපදෙස් දීම. අන්න හරි. මොකද්ද? මෙහෙයවීම. හරි එතකොට කමිටු නායකයන් තම සමාජිකයන් අතර කාර්යයන්හි යෙදවීම. මෙහෙයවීම. ඊළඟට ඒ කමිටු නිසි අයුරින් ක්‍රියාත්මක වෙන දේ සොයා බැලීම. පාලනය. ඔව් පාලනය. ඒක පාලනය. අපි ඉංග්‍රීසියෙන් controlling කියලා කියන්නේ. වාණිජයේ පැවැත්වෙන අවස්ථාවේදී එහි යම් යම් අඩුපාඩු පැවැත්වේදයි සොයා බලා නිවැරදි කිරීමට පියවර ගැනීම. එහෙනම් මොකක්ද ඒක? පාලනය. පාලනය. වාණිජ දිනයේ අවසානයේදී ඒ සාර්ථකත්වයට බලපෑ කරුණු මෙන්ම එහිදී වූ අඩුපාඩු සොයා බලා වාර්තාව සැකසීම කියලා දෙන්නේ සංවිධානය. නෑ මේ අඩුපාඩු හොයලා බලලා වාර්තාව සැකසීම පාලනය කරනවා. හරි එතකොට මේ මත තියාගන්න තීරණයක් ගත්තොත් සැලසුම් කරණය අර සොයා බලලා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත්තොත් පාලනට එන්නේ අනිවාර්යයෙන්ම. එතකොට අර බලතල තනතුරු වගකීම් දැන් අපි කළමනාකරුවෙක් පත් කරන එක, සේවකයෙක් බඳවා ගන්න එක අනිවාර්යයෙන්ම එන්නේ සංවිධානකරණයට. තීරණයක් ගත්තොත් සැලසුම් කරණයට. කාර්යයන්හි යෙදවීම, උපදෙස් දීම, නායකත්ව දීම, අවිපේරණය කිරීම ඒවා මෙහෙයවීමට එන්නේ. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි ඔයාලට දැනගන්න අවශ්‍ය ටික. හරි එහෙනම් අපි ඊළඟ විපෘතාවය ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්න.